අනුර කුමාර දිසානායක මන්ත්‍රී. ගරු කතානායකතුමනි, පොයින්ට් ඔෆ් ඕඩර්. අවස්ථා කීපයක් මන්ත්‍රීවරු ගණනාවක් මා පිළිබඳවත් මගේ නම සඳහන් කරමිනුත් කරුණු කීපයක් ඉදිරිපත් කළා තිබෙනවා. එනිසා ඔබතුමා ඒවා නිදැල්ලේ ඇතිතරම් කියන්න කාලය ලබා දුන්න නිසා ඊට අදාළව මගේ පැහැදිලි කිරීමට අවස්ථාව ලබා දේවි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේ මේ සභාවේ අය ඒ කෑ ගහන විදියටම අහගෙන ඉන්නත් පුරුදු වෙයි කියලා මම හිතනවා ගරු කතානායකතුමනි. දැන් ජොන්ස්ටන් පනාන්දු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා මාව සඳහන් කරමින් විවිධ කරුණු ගණනාවක් මේකට ගෙනහැර දැක්වුවා. එතුමාට ඒ කතාව පාර්ලිමේන්තු ඉස්සරහා එක්රැස් වෙලා ඉන්න ජනතාව ඉස්සරහට හරි කුරුණෑගල මන්සන්දේට ආපු ජනතාව ඉස්සරහට හරි කියා ගන්න පුළුවන් කියන්න ගිහිල්ලා එතකොට එතුමාගේ ඔළුවේ හැදිච්ච මනස්ගතයි පොළවේ තියෙන ඇත්ත යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. මේ සභාගර්භයක් ඇතුලේ හතර වැටින් බංකර දාගෙන ඔය වාගේ වහසි බස් ඕන තරම් දොඩවන්න පුළුවන්. ඒ නිසා ඔබගේ ඔළුවේ හැදී තිබෙන මනස්ගතත් පොළවේ යථාර්ථයත් අතර වෙනසක් තිබෙනවා. ඊයේ සිදු වුණේ කුමක්ද? ඔබතුමාගෙන් මම ඔතෙන්ට ගිහිල්ලා ඇහුවා පක්ෂ නායක රැස්වීම කීයද කියලා. එක විටකදී ඔබ කිව්වා දවල් 12ට පක්ෂ නායක රැස්වීම රැස් වෙනවා කියලා. පසුව මා මෙතනින් අහනකොට ඔබතුමා කිව්වා එකට පක්ෂ නායක රැස්වීම රැස් වෙනවා කියලා. අනතුරුව පක්ෂ නායක රැස්වීම රැස් වුණේ 2:00ට. ඒ නිසා මා 3ට යොදාගෙන තිබුණු වැඩක් හේතු කොටගෙන මට මේ පාර්ලිමේන්තුවේ යායුතුව තිබුණා. ඒක මගේ අයිතිය. මම යන්න ඕන වෙලාව මොකද්ද? එන්න ඕන වෙලාව මොකද්ද කියලා තීරණය කරන්නේ මම. ඒක ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා හෝ කතානායකවරයාට හෝ ඒක තීන්දුව කිරීමේ අයිතියක් නෑ ගරු කතානායකතුමනි. ඒ නිසා මම ඔබතුමා 12ට පක්ෂ නායක රැස්වීම කැඳවුවා නම් මම අවසන් වන තෙක් ඉන්නවා. එකට පක්ෂ නායක රැස්වීම කැඳවුවා නම් අවසන් වන තෙක් ඉන්නවා. දෙකට පක්ෂ නායක රැස්වීම කැඳවුවත් ඒත් 3 වෙනකන් ඉන්නවා. හැබැයි ඔබතුමා 2:00ට විතර කැඳවුවා. ඒ නිසා මම යොදාගත්තු වැඩ කටයුතු සඳහා මම පිටත්ව ගියා. පිටත්ව ගියාට පසුව ඔබලාට දැනගන්න පුළුවන් එතන පොලිස් නිලධාරීන් අහන්න පුළුවන්. එතන යම් උද්ඝෝෂකයන් පිරිසක් හිටියා. පළමු කොටම ඔහු මගේ වාහනයට කඩා පැන්නා. ඕගොල්ලෝ මේ වාහනවල යන්නේ මහජනගේ දේපල වලින් හොරකම් කරපු කොල්ල කාපු සල්ලි අරගෙන කියලා. මම කිව්වා හරි අහගෙන ඉන්න පුරුදු වෙන්න. හරි බබාගේ කතා අහගෙන ඉන්න පුරුදු වෙන්න ලොකු තාත්තලා. ලොකු තාත්තලා බබාගේ කතාව අහගෙන ඉන්න පුරුදු වෙන්න. හරිද? ඊට පස්සේ ගරු කතානායකතුමනි මා ජනේලේ වී ස්ක්‍රීන් එක පාස් කර සහ එතන පොලිස් නිලධාරියෙක් කිව්වා ඇතුළේ ඉන්න කවුද කියලා කතා කරන්න පුරුදු වෙන්න කියලා. මමත් කිව්වා ඇතුළේ ඉන්න කවුද කියලා කතා කරන්න පුරුදු වෙන්න කියලා. ඊට පස්සේ ගරු කතානායකතුමනි නැවත කණ්ඩායමක් මා යන වාහනේ පාර හරස් කරලා නතර කරන්න කිව්වා. මම නතර කරා. නතර කරාට පස්සේ මම පළමු කොට උන්ට කිව්වා මේ රටේ මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කිරීම පිළිබඳවත් ඒ හොරුන්ට දඬුවම් දී යුතු පිළිබඳවත් මේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා පැනලා ගිහපු අය පිළිබඳවත් ඔවුන් මගෙන් ප්‍රශ්න කරලා මම කිව්වා ඕවා ඕගොල්ලෝ කියන්න කලින් අවුරුදු 10කට 15ක් ඉඳන් මම කියන දේවල් කිව්වා. මතක තබා ගන්න. හරිද? අද ඇමරිකන් එක්සත් ජනපදයේ අධිකරණ ඉදිරිපිට ජාලි වික්‍රමසූරිය වරද බාර අරගෙන තිබෙනවා ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය විකිණීමේදී ඩොලර් ලක්ෂ 3,30,000ක් වංචා කරු බව. ජුනි මාසයේ තීන්දුව ආවොත් අවුරුදු 5කට හිරේ යනවා. හැබැයි ජාලි වික්‍රමසූරිය ගැන මම මේ පාර්ලිමේන්තුවේ ඇහුවා. ඒතකොට අගමැති රනිල් වික්‍රමසිංහ ඔහු දීපු පිළිතුර තමයි ජාලි වික්‍රමසූරිය අසනීප වෙච්ච නිසා ඇප ලබා දුන්නා අධිකරණයෙන් කියලා. ඊට පස්සේ ඇප තියපු දෙන්නෙක් හිටියා. ඒ දෙන්න පැන්න කිව්වා. අන්නේ පැනපු කෙනා තමයි ඇමරිකාවෙන් අහුවෙන්නේ. එයා කවුද? එයා මහින්ද රාජපක්ෂ පුංචි අම්මගේ පුතා. මතක තබා ගන්න. ඇමරිකාවෙන් තමයි හිරේ යන්නේ. හරිද? ඒ වරු පැනපු විදිය. ඒ වගේම පහුගිය කාලේ මහජනයට නාවික හමුදාව කර බිස්නස් අයක කියන්නම් ඔක්කොම කියන්න. නාවික හමුදාව කරපු ව්‍යාපාරයක්. ඇවන්ගාඩ් සභාපතිවරයාට පැවරීම පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ මම කතා කරා. නාවික හමුදාවේ සින්නయ్య 2018 මාධ්‍ය සාකච්ඡාව පවත්වලා කිව්වා මේ මුහුදු ආරක්ෂක සේවය නාවික හමුදාවට පවරාගත්තට පසුව කෝටි 800ක් උපයව බව. ඒ කෝටි 800 හරවලා තිබේ කාටද? ඇවන්ගාඩ් මුදලාල්ලා ගෙවල් වලට. ඒගොල්ලෝ මම කියන්නම්. හරි පොඩ්ඩක් ඉන්න. අහගෙන ඉන්න පුරුදු වෙන්න. ඊට පස්සේ කරු කතානායකතුමනි ඒ ඇවන්ගාඩ් මුදලාලි මතක තබා ගන්න. පෞගේදා මිරියාන වෙලාවේදී හදිසිය රැස් වුණා. ඒතර පොලිස්පතිවරයා හිටියා, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා හිටියා. හදිසිය කණ්ඩායමක් රැස් වුණා.
ඒ රැස් වෙච්ච වෙලාව මොකද්ද කිව්වේ? ඒ රැස් වෙච්ච වෙලාවේදී ඇවන්ගාඩ් නිස්සංක සේනාධිපති කිව්වේ මොකද්ද? මිරියානේ උද්ඝෝෂණයට ඔවුන් 200ක් ඇතුළත් කර තිබෙන බව බය වෙන්න එපා කියලා ආරක්ෂක මණ්ඩලයට සමාන ආරක්ෂක රැස්වීමද කියන්නේ. අන්නේ ඇවන්ගාඩ් පැනලා ගියා. ඊට පස්සේ කරු කතානායකතුමනි මා ඒ නිසා කිව්වා මේ මංචා දේපල හොරකම් කරපු අය පැනලා යනවා. ඒ පැනලා යන්න ඉඩ දෙන්න එපා කිව්වා. මොකද ඒ වෙනකොට ඇවන්ගාඩ් පැනලා ගියපු කෙනෙක් ඇමරිකාවේ අද හිරියට නියම වෙලා තියෙනවා. මා ඒක කිව්වා. ඊළඟ මම කිව්වා මේ අරගලය ඔයගොල්ලෝ නතර කරන්න එපා කිව්වා. මොකද අපේ රටේ දරුවන් අපේ රටේ තරුණයන් රැකියාව විරතව ඉන්නේ. දරුවන්ට ආහාර වේලක් නැතුව ඉන්නේ. මේ වංචනිකයන් කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු නිසා ඒ නිසා ඔයගොල්ලන්ගේ අරගලය ඉස්සරහට ගෙනියන්න කිව්වා. හැබැයි ජොන්සන් ප්‍රනාන්දු ගරුවා ආණ්ඩු පක්ෂ සංවිධායකයෙක්ව මම ගහන්න කිව්වා කියලා. මම එහෙම කියලා නෑ. බලන්න පෙන්නන්න. නිකන් හිතලු කියන්න එපා. මම ඉතා පැහැදිලිව කිව්වා. ඕගොල්ලෝ මේ අරබලා තියෙන සටන් නතර කරන්න එපා. මේ රටේ මහජනක දේපල හොරකම් කරපු කණ්ඩායමත් ඒ කණ්ඩායම පළවා හරින්නත් ඒ මහජනක දේපල යලි පවරා ගැනීම සඳහා කටයුතු කරන්න කියලා මම ගිල්ලුවා. ඒක තමයි මගේ ප්‍රකාශය. ඊට පස්සේ කරු කතානායකතුමනි පස්සේ දෙන්න. ඊට පස්සේ කරු කතානායකතුමනි ඉතා පැහැදිලිව නම කියලා ඊළඟ කරු කතානායකතුමනි කවුද හෙල්මට් එකක් සහිත මගේ වාහනේට නැංගේ කවුද? ගරු කතානායකතුමනි මේ රටේ අමු දවල් ගරු කතානායකතුමනි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරා. අදත් ලසන්ත වික්‍රමතුංග අමු දවල් ඝාතනය කරා. අදත් මිනිමරුවෙක් නැහැ. ගරු කතානායකතුමනි හෝදල ජයන්ත පැහැරගෙන ගියා. අදත් විත්තිකරුවෙක් නැහැ. ගරු කතානායකතුමනි කිත්නාරට පහර දුන්නා. අද කිසි කෙනෙක් අත්අඩංගුවට අරන්නේ නැහැ. ගරු කතානායකතුමනි මේ නාමල් කියන මාධ්‍යවේදියට පහර දුන්නා. අද කිසි කෙනෙක් අත්අඩංගුවට අරන්නේ නැහැ. තාජුදීන් ඝාතනය වුණා. කිසි කෙනෙක් අත්අඩංගුවට අරගෙන නැහැ. ඒ වගේම වෙබ් මාධ්‍යවේදී පැහැරගෙන ගියා. අද සිද්ධ වෙච්ච දෙයක් නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි එදා මේ සියල්ල සිද්ධ වෙනකොට ආරක්ෂක ලේකම් අද ඒ සියල්ල සිද්ධ වෙනකොට ආරක්ෂක ලේකම් අද මේ වෙලාවේ ඒ නිසා මනස ආරක්ෂක ලේකම් මැටියට තමයි කටයුතු කර මනස පිළිබඳ අපිට අත්දැකීමක් තිබෙනවා. එහෙනම් කවුද කිත්නාට පහර දුන්නේ? කවුද පොද්දල යන්ත්‍ර පහර දුන්නේ? කවුද නාමල්ට කියන මාධ්‍යවේදියට පහර දුන්නේ? කවුද මේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරේ? කවුද තාජුද්දීන් ඝාතනය කරේ? ඒ ඝාතනය කරනකොට ඉන්නවා. ඒ නිසා මනස සහිත මිනිහෙක්. අන්න ඒ නිසා කරු කතානායකතුනි ස්වේච්ඡාවෙන් අපි අපේ ආරක්ෂාව තහවුරු කරගෙන තිබෙනවා. ඕගොල්ලෝ හිතනවාද අපි නිදැල්ලේ පාර යනවා කියලා? වග කියන්න ඕන මිනිහෙක් මහ පුටුවේ තියාගෙන අපි නිදැල්ලේ පාර යන්නේ නැහැ. මම වාහනයක යන හැම වෙලාවම අපේ පක්ෂ සහෝදරු ගණනාවක් අවට ඉඳගෙන ආරක්ෂාව සපයනවා. ඒක තමයි අපේ පක්ෂයේ වැඩේ. ඕගොල්ලෝ හිතනවද මේ නිකන් මෝඩකමට බෙල්ල දෙන්න යනවා කියලා? ගරු කතානායකතුමනි මෝඩකමට බෙල්ල දෙන්න යන්නේ නැහැ. ඒ නිසා තමයි ඇවන්ගාඩ්ගේ සූදානම් සහිතව එදා කලගඩියට ආපු බිත්තර පහරකන් අත්අඩංගුවට ගත්තේ ඒ සුපරීක්ෂාව නිසා. ඒ නිසා තමයි පහුගිය 23 වෙනිදා පහුගිය 23 නුගේකොට රැස්වීමට පහර දීම සඳහා රත්නපුරයෙන් බස් ගෙනාවා. ඇවන්ගාඩ්ගේ බැද්දගානේ කාර්යාලේ ඡායාරූපත් එක්ක අපි ප්‍රකාශනපත් කරා. මෙන්න ඇවන්ගාඩ්ගේ බැද්දගානේ කාර්යාලයට 200 300ක් ගෙනලා තියෙන අපේ උද්ඝෝෂණ මන්ත්‍ර දිලා පහර දෙන්න. මොකද කරේ? ඒවා අපි පහර දෙන්න කලින් ඡායාරූප එළිදරව් කරා. එවැනි අපි සතුව මේ රටේ ඝාතනයන්ට වගකිය යුතු කෙනෙක් මහ පුටුවේ ඉන්නකොට කරු කතානායකතුමනි අපි නිදැල්ල ඇසිරෙයිද? අපිත් ආරක්ෂක සහිත ඇසිරෙනවා. මම පාර්ලිමේන්තුවෙන් එළියට යන්න පෙර මම ඉතා පැහැදිලි ලෙස දැනුම් දෙනවා. සහෝදරනි මම එළියට එනවා. ඔයගොල්ලෝ කීප දෙනෙක් ඉන්න හිටියා. මොකද වැරද්ද? මම හෙටත් එහෙම කරනවා. මොකද නිදැල්ලේ ලාභයට අපේ ජීවිත ගන්න දෙන්නේ නැහැ. අපි ගරු කතානායකතුමනි ලාභයට අපේ ජීවිත ගොදුරු කරන්නේ නැහැ මතක තබා ගන්න. මේගොල්ලෝ හිතනවා ඇති වාහන යනකොට ගලක් ගහලා, වාහන යනකොට බිත්තරක් ගහලා, වාහන යනකොට වෙන ඇක්සිඩන්ට් එකක් කරලා අපේ ජීවිත පිළිගන්න. ලාභයට බිලි දෙන්නේ නැහැ. මතක තබා ගන්න. ඒ නිසා ගරු කතානායකතුමනි මේ රටේ අපරාධ ගණනාවක් සිද්ධ වෙනකොට අපේ රටේ ආරක්ෂක ලේකම්වරයා හැටියට හිටපු ගෝඨාභය රාජපක්ෂ අද අපේ රටේ මහ පුටුව හොබවනවා නම් 2014ට වඩා වැඩියෙන් අපි ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. 2013ට වඩා වැඩියෙන් අපි ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මම මගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. ඒ නිසා තමයි ඔව් මෝටර් සයිකල් කීපයකින් මගේ ආරක්ෂාව තිබුණා. ඒක සහෝදරයෙක් කියලා වාහනේට නැංග. මොකද ප්‍රශ්නේ? මගේ වාහනට නැංගේ. හෙල්මට් එක නැගම ආරක්ෂකයෙක්. මොකද ප්‍රශ්නේ ආට?
ගාරු කතානායකතුමනි බයිසිකලේ ඉන්න කෙනා හිරිපොද වැස්ස ඉතින් මෑංගපත් මොකද ප්‍රශ්නේ ඔයා ඕන්නම් එයා කවුද කියලා මම කියන්නම් ඔයගොල්ලෝ ඕන්නම් පරීක්ෂණයට ඉදිරිපත් කරන්න කියලා මම ඉදිරිපත් කරන්න ඒ කිසි කෙනෙක් හංග පිණිස නෙවෙයි ඒ කිසි කෙනෙක් ගරු කතානායකතුමනි අතුරු හමුදා නෙවෙයි ඒ කිසි කෙනෙක් ගරු කතානායකතුමනි මතක තබා ගන්න කියන්න මේගොල්ලෝ කවුද කියලා අපි දන්නවා මේ රටේ අපරාධ වලට අහුල් වුණු මේ රට මහජනයා දෙපළ හොරා කාපු වියරුවෙන් කෑ ගන්න ඕන මම මෙහෙම කතා කරනකොට මට වියරුවෙන් කෑ ගන්න නැත්නම් කාටද කෑ ගන්නේ මේ පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමනි මම කතා කරනකොට මේ විදියට නැගිටලා වියරුවෙන් කෑ ගන්න නැත්නම් කාටද කෑ ගන්නේ මේ අභිමුව වෙලා තියෙන කවුද හොරාට දඬුවම් දෙන්න දූෂිතය සහ දූෂිතයට එරෙහි වෙන්න මේ රටේ අපරාධකාරය සහ අපරාධ වලට එරෙහි වෙන්න ඒ නිසා මේගොල්ලෝ කෑ ගහන්න ඕන ගරු කතානායකතුමනි මේගොල්ලෝ මට කෑ ගන්න නැත්නම් කාටද කෑ ගන්නේ මේ සාමයෙන් ඉන්න අයටද රැට කෝල් කරන අයටද උදේ එළියට එන්න කලින් ගෝඨාභයට කතා කරලා ඉන්න අයටද කෑ ගහන්න ඕන මට මතක තබා ගන්න ඒ නිසා මේ කෑ ගෑලි වලට බය වෙන්න හේතුවක් නැහැ මොකද මම හොරකමට විරුද්ධ වෙන කෙනා අපරාධකාරයා මම අපරාධ වලට විරුද්ධ කෙනා මේ රටේ මහජනක දැන් කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කරගත්තු කෙනා මම ඒකට විරුද්ධ කෙනා කෑ ගහන්න ඕන කතානායකතුමනි කෑ ගහන්න නැත්නම් කොහොමද ඒක පිළිගන්නේ ඔබතුමා කතාව කරගෙන යන්න මතක තබා ගන්න මේ කුමන්ත්‍රණය හරි පැහැදිලි මේක තමයි 1983 කළු ජූලිය නිර්මාණය වෙනකොට ඒ කළු ජූලියට කිසිසේත්ම අපේ සම්බන්ධයක් තිබුණේ නැහැ. අන්න ඒ සම්බන්ධය නැතුව තමයි අපේ පක්ෂ තහනමකට වාදනය කරේ. ඒක තමයි අපේ රටේ විශාල මිනිස් සංහාර සිදුවීමට අවශ්‍ය දෙයක් නිර්මාණය කරේ. එදත් එහෙමයි. අදත් එහෙමයි මතක තබා ගන්න. අද හිතනවා නම් ගරු කතාන්ද 83 කියලා 83 නෙවෙයි මතක තබා ගන්න. ඒ පරිච්ඡේදයේ අවසන් ඒක මීට මුගාබේලාගේ පරිච්ඡේදයේ අවසන් කරු කතාන්ද මේ ලෝකේ ගඩාෆිලාගේ පරිච්ඡේදයේ අවසන් මතක තබා ගන්න. මේට වඩා කෝටි සංඛ්‍යාත හමුදාවක් හිටපු හිට්ලර්ගේ යුගයේ අවසන් ගරු කතානායකතුමනි. ඒ නිසා ගරු කතානායකතුමනි මතක තබා ගන්න. දශක ගණනාවකින් වෙනස් වෙලා තිබෙන්නේ 83 යලි නාටක පැරණි වේශයෙන්ම යලි ගොඩනගන්න එනවනම් ඒව අසාර්ථකභාවය පිළිබඳව තේරුම් ගන්න. ඒ නිසා ගරු කතානායකතුමනි අපි විවෘත ලෑස්ති ඕන පරීක්ෂණ කරන්න කවුද හරිද පොලිස්පතිවරයාත් ආරක්ෂක ලේකම්වරයාත් නිර්යාණ සිද්ධිය පිළිබඳව ආරක්ෂක මණ්ඩලයකට ආසන්න සාකච්ඡාවක් රැස් වෙනකොට නිස්සංක සේනාධිපති ගියේ කොහොමද එතෙන්ට මතක තියාගන්න මේ රටේ නිල හමුදාපතිවරු රැස් වෙන තැනට නිස්සංක සේනාධිපති යනවා ගිහිල්ලා කියන කිසි කෙනෙක් බය වෙන්න එපා මිරියානට එයාගේ 200ක් ඇතුල් කරලා තියෙන කියලා කොහොමද කරු කතානකට එහෙම කරන්නේ මම දන්නේවා කියන්නේ අහන්න ගිහිල්ලා ඔයාගේ ලොක්කගෙන් අහන්න ගිහිල්ලා හරිද නැත්නම් එවන්ගාගේ පඩි ගන්නගෙන් අහන්න ගිහිල්ලා ගරු කතානකට ඒ නිසා අද මේ රටේ දියත් වෙලා තිබෙන නැගිටීම මේ රටේ ජනතාව ඉවස්සගෙන හිටියා බඩු මිල ඉහළ ගියා ගෑස් බිල නැති වුණා වංචනිකයන් අධිකරණ වලින් නිදහස් වෙනවා නීතිපතිවරයා කියලා ෆයිල් අස් කරගන්නවා මිනිස්සු ඉවස්සගෙන හිටියා මේවා දිහා නේද මෙතර අර්බුදයක් තියද්දී ඇමතිවරු කියලා ජල ක්‍රීඩා කරන මාලදිවයිනේ තව ඇමතිවරු කියලා ඩුබායි වලින් හෙලිකොප්ටර් වලින් පනිනවා මේවා ඔක්කොම ජනතාව බලාගෙන හිටියා මේ දැවැන්ත දෙයක් ඇද්ද විසඳුම් මෙව්වේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මොකද්ද කිව්වේ මෙවැනි අර්බුදයක් තියෙන ගොවි ජනතාව පාරට බැලලා කෑ ගහලා කිව්වේ මොකද්ද වගා කරගන්න විදියක් නැහැ පොහොර ටික නැහැ මොකද්ද ගෝඨාභය කිව්වේ මම හමුදාව හරි වගා කරනවා කිව්වා දැන් හමුදාව දාලා වගා කරන්න කිව්ව ගෝඨාභයට හමුදාව දාගෙන බැරක්කයක් ඇතුලේ ජීවත් වෙන්න වෙලා තියෙනවා මතක තබා ගන්න එහෙම තමයි අධි මානසිකත්වයෙන් කටයුතු කරේ උච්ච මේ മന്ത്രിවරු කෑ ගහලා කිව්වා පොහොර දෙන්න කියලා ඇඬුවා ගොවි ජනපදවල മന്ത്രിවරු ඇහුවද ගොවි ජනපදවලින් ආණ්ඩු ඉන්න മന്ത്രിවරු පක්ෂ නායක රැස්වීම ඒගොල්ලන්ගේ ආණ්ඩු පක්ෂ රැස්වීම වලින් ඇඬුවා පොහොර දෙන්න කියලා යන්න බෑ කිව්වා පොහොර දෙන්න කියලා ඇහුවද ගෝඨාභය රාජපක්ෂ පවුලයි උද්දච්චභාවයෙන් හිටියේ ජනතාවගේ හඬට අහුම්කම් දුන්නේ නැහැ ජනතාවගේ වේදනාවට අහුම්කම් දුන්නේ නැහැ ඒක තමයි මේ පුපුරා ගියේ මේක පුපුරා යන්නේ මොකද්ද අර උද්දච්චතාවයෙන් හිටපු නායකයා එයා ජීවත් වෙන උඩුමහලේ ඇමතිවරයෙකුට කෝල් එකකට ආවේ නැහැ ඇමතිවරයෙක් මුණ ගැසුන්නේ නැහැ අඩුමතරම කතා කරේ මහින්දානන්දගේ දුරකථනකට විතරයි මේ ඇමතිවරු කියන කතා කැබිනට් මණ්ඩලය කතා කරන්න දෙන්නේ නැහැ එහෙම උද්දච්චභාවයෙන් හිටපු ජනාධිපතිවරයා හරිද අන්න එයා තමයි මේක වග උත්තර කරුවා ඒ නිසා තමයි කියන්නේ යාට go home කියලා ගෝඨාභය මතක තියාගන්න ඒ නිසා තමයි යාට යන්න කියන්නේ ඒ නිසාද මොකද්ද කියන්නේ ගෝඨාභය ජීවත් වෙන උඩුමහලේ ගෝඨාභය උඩුමහලේ ජීවත් උනේ එයාට ජීවත් වෙන්න තිබා බිම් මහලේ හැබැයි අද යාට ජීවත් වෙලා තියෙන්නේ බිම් ගේක අද අපි දන්නවා අපේ රටේ ජනාධිපතිවරු ඉන්නවා කියන්නේ මෙවැනි අර්බුදයක් තියෙනවා ටීවී එක දකින්නේ ජනාධිපතිවරයා ප්‍රකාශක දකින්නේ ජනාධිපතිවරයා ජනතාව කතා කරන ජනාධිපතිවරයා කොහෙද බංකරයක ජීවත් වෙනවද ඇයි උඩුමහලේ හිටපු ජනාධිපතිවරයා බිම්මට බහලා ජනතාවත් එක්ක වැඩ කරමින් හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ උඩුමහලේ හිටපු ජනාධිපතිවරයා දින්නේ බංකරයක තමුන්නාන්සලා එහුම්කන් දුන්නෙත් නැහැ මතක තබා ගන්න එහුම්කන් දුන්නද කතා කරාද
දුරකථනයට ආවද? මුණ ගැහෙන්න අවස්ථාවක් දුන්නද? ඇමතිවරු ප්‍රශ්නෙට හුම්කන් දුන්නේ නැහැ. එයා උද්දච්ච මානසිකත්වයෙන් හිටියේ. එයා අද බිම්මට බහින්න වෙලා තියෙනවා. ගරු කතානායකතුමනි ජනතාවගේ පුපුරා ගියේ මේ වේදනාව. මම දන්නවා මේ ඇමතිවරු മന്ത്രിවරයෙක් ලෙස ඇමතිවරයෙක් ලෙස පාරේ හිටියනම් මේ උද්දච්චකමට කෙහෙලිය නම්බු කළත් සමහර විට නොවෙන්න පුළුවන් නේද? බෝඩ් එකක් අල්ලගෙන ඉන්න තිබ්බා. හරිද? මේ විරෝධයට විරුද්ධ එහෙමයි. ඒවයි මේ උද්දච්ච ඒ නිසා තමයි go home කියන්නේ. මේ රටේ ආර්ථිකය වැටුණා නම් විනාශයට පත් කරා නම් ජනතාවට කණ්ඩ නැත්තම් ලයිට් ටික නැත්තම් ජනතාව පාරට බහින්නේ නැද්ද? ජනතාව පාරට බහිනවා. ඒ නිසා මතක තබා ගන්න. හැම දෙනාම කල්පනා කරේ තමන් වටේ ඉන්න ආරක්ෂක වලලු තමයි බලය කියලා. හැම දෙනාම කල්පනා කරේ තමන් වටේ ඉන්න කීකරු එමති ගෝලයෝ ටික තමයි බලය කියලා. හැම දෙනාම කල්පනා කරේ පාර්ලිමේන්තුවේ තියෙන හිස් ඔලුගඩි 33න් දෙක තමයි බලය කියලා. හිස් ඔලුගඩි. මේ හිස් ඔලුගඩි 32 තමයි බලය කියලා හිතුවා. නෑ බලය කියන්නේ මේ පාර්ලිමේන්තුවේ හිස් ඔලුගඩි 150 නෙවෙයි. බලය කියන්නේ ජනාධිපතිවරයා වටේ ඉන්න හමුදා නෙවෙයි. බලය කියන්නේ ජනාධිපතිවරයා වටේ ඉන්න ආරක්ෂාව නෙවෙයි. බලය කියන්නේ මේ රටේ ජනතාව. අන්නේ ජනතාවගේ බලය තමයි අද එළියට අවිල්ලා තිබෙන්නේ. ඒ ජනතාවගේ බලයට බහේ තමයි තුෂ්ණිම්බූත වෙලා ඉන්නේ. කවද්ද කරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ හිතුවේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යාංශයෙන් අයින් වෙයි කියලා. ඇමතිවරු දෙන්නෙක් අයින් වෙලා කිව්වා අයින් කරන්න කියලා. මොකද්ද කිව්වේ? අනේ ඒගොල්ලෝ යනවනේ යන්න මල්ලි මට ලොකුයි කිව්වා. මතක තියාගන්න. මේ පාර්ලිමේන්තුවේ බන්දුල ගුණවර්ධන කොච්චර කතා කරලා කිව්වද? ඇහුම්කන් දුන්නද? ඇහුම්කන් දුන්න බන්දුල්ලා ඕගොල්ලෝ නේද අත පිසින කඩදාසි. මතක තබා ගන්න. මේ බන්දුල්ලාට ඇහුම්කන් දුන්නේ නැහැ. හැබැයි මොකද උනේ? මේ පාර්ලිමේන්තුව කවදාවත් හිතුවද මුදල් ඇමතිකම බැස්සෙල්ට නැති වෙයි කියලා? වාසුදේව නානායක්කර මැතිතුමා නේද පහුගියදා නේද ඇමතිකම ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ. හැබැයි එතුමා කිව්වේ මොකද්ද? බැසිල් අයින් කරන්නකෝ. අයින් කරාද? අයින් කරේ නැහැ. ඇයි? තමුන්නාන්සලා තෙනේ බලයට තිබුණේ ජනතාවත් ඒ. ජනතාව පාරට බැලලා සතිය දෙකයි. අවසන්දි. ජනතාව පාරට පස්සේ. බොහොම ස්තුතියි. ජනතාව පාරට බැලලා දවසයි සතිය දෙකයි කෝ බැසිල්. ගරු කතානායකතුමනි මොකද්ද උනේ? මොකද්ද උනේ? අයියා විධායක බලය කිව්වා. අයියා විධායක බලය කිව්වා. මල්ලි ඊළඟ අයියා අගමැති කිව්වා. හරි ලොකු අයියා වාරි මාර්ගමැති කිව්වා. පවුලේ 7ක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. අයින් වෙන්නේ නැහැ කිව්වා. අයින් උන්නේ නැද්ද? එහෙනම් බලය තියෙන කොහෙද? බලය තියෙන ජනතාව ගාව. ජනතාව ගාව තියෙන ඵලයට තමයි අද වෙවුලන්නේ. ඒ නිසා මොකද සිදු වී තිබෙන්නේ? විවිධ බොරු, අවලාද, අසත්‍ය දේ අපිට පවරන්න පටන් ගන්න තිබෙනවා. ගරු කතානායකතුමා මතක තබා ගන්න. මම නැවතත් කියන්නේ මෙයා මට පිස්ස කියනවා. මෙයා කෝටි දෙකක් ජනතාව ජනාධිපතිට පිස්ස කියනවා. හරිද? මේ එක മന്ത്രിවරයෙක් මට පිස්ස කියනවා. හැබැයි කෝටි දෙකක් ජනතාව ජනාධිපතිවරයාට පිස්ස කියනවා. ගේ ගාව ගිහිල්ලා පිස්ස කියලා බෝඩ් අල්ලන් ඉන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලය ගාව ගිහිල්ලා ඔයාගේ නඩුවත් නිදහස් වුණා නේද? අන්න ඒකට ජනතාවේ කෝපයක් තියෙනවා. සම්පකාර සභාපතිවරයාට හොරකම් කරලා ආණ්ඩුව ඇවිල්ලා අල්ලස්සන්න නිදහස් වුණා. දැන් නැගිටින්න ඕන. ඔයා නැගිටින්න නැත්තම් කවුද නැගිටින්නේ? ඔයා හිරේ යන්න හිටපු කෙනානේ. ආණ්ඩුව ඇවිල්ලානේ නඩුව නිදහස් කරගත්තේ. ආණ්ඩුව ඇවිල්ලා නඩුව නිදහස් කරගත්තු කෙනා මට කෑ ගන්න නැත්තම් කවුද කෑ ගන්නේ? නැගිටින්නක බලන්න. මේ නැගිටින කෙනෙක් එක්ක නඩුවක් අයින් කරගත්තු කෙනෙක්. එක්ක නඩුවක් තියෙන කෙනෙක්. එක්ක හොරකමට චෝදනාවක් වෙච්ච කෙනෙක්. නැගිටින්නකෝ. ඔයා ගිහිල්ලා බදුලෙර මයියංගනේ හන්දියට බහලා පෙන්නන්නකෝ. බරු කතානේ බෝම්බ වගේ එනවා කිව්වේ වී අස්වන්න. කො බෝම්බ. ඒ නිසා ගරු කතානේ මතක තියාගන්න කියන්නේ. හරි. ඒක ඔයා කෑ ගන්න ඕන. මෙයා කෑ ගන්න ඕනේ බැසිල්ගේ ඇම්බැට්ටයා. බැසිල්ගේ ඇම්බැට්ට කෑ ගන්න නැත්නම් මේ පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමනි බැසිල් හිටියේ නැත්නම් පාර්ලිමේන්තුවට එන්නෙත් නැහැ. බැසිල් මොකද්ද කිව්වේ? බැසිල් කිව්වේ මොකද්ද? අපේ රටේ අපේ පක්ෂ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් ඉන්නවා කිව්වා. හැබැයි මාධ්‍ය ප්‍රකාශයට කතා කරන්න තහනම් කිව්වා. ලංකාවේ පළවෙනි පක්ෂය තමයි මාධ්‍ය ප්‍රකාශකයෙක් ඉන්නවා කතා කරන්න තහනම් කියලා. එයා. හරි මෙයා තමයි. මොකද්ද? පොදු ජන පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක බැසිල් කියනවා අපේ පක්ෂ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් ඉන්නවා කතා කරන්න එපා කියලා තියෙනවා. ඉතින් ඔහම නකුට වැටලා කොන්ද කඩාගෙන නිවට මිනිස්සු මට කෑ ගන්න නැත්නම් කාටද කෑ ගන්නේ? ඒ නිසා ගරු හරිද? හෙල්මට් මොකද්ද? ඔව් මගේ මිනිහෙක් මගේ සෝදරයෙක්. අපි නිදැල්ල යන්නේ නැහැ මතක තබා ගන්න. අපි නිකන් ලාභයට ගොදුරු වෙන්න. ලාභයට බිලිගන්න හම්බෙන්න අපේ ජීවිත. අපි අපේ ආරක්ෂාව පිළිබඳ ඕනෑමටත් වඩා වැඩියෙන් හිතනවා. මා කලින් කිව්වෙත් ඒකයි. හරිද? මහජන අපරාධ වෙනකොට හිටපු ආරක්ෂක ලේකම්වරයා අද අපේ රටේ ජනාධිපතිවරයා. මිනිස්සු පාරේ වෙඩි තියලා මරනකොට හිටපු ලේකම්වරයා අද අපේ රටේ ජනාධිපතිවරයා. මහා දවල් සිරස ආයතන ගිනි තියලා වෙඩි තියනකොට හිටපු ආරක්ෂක ලේකම්වරයා අද අපේ රටේ ජනාධිපතිවරයා.
සියතට බෝම්බ ගහනකොට හිටපු ජනාධිපති ආරක්ෂක ලේකම්වරයා අද අපේ රටේ ජනාධිපතිවරයා. ඒ නිසා ගරු කතානායකතුමනි වෙනදට වඩා වැඩියෙන් අපි ප්‍රවේශම් අපි ආරක්ෂා වෙන්නේ නැත්නම් ඕගොල්ලෝ ආරක්ෂා වෙන්න ඕගොල්ලෝ ආරක්ෂා වෙන්න ඕනේ නැහැ. හරිද? මතක තබා ගන්න. ඕගොල්ලෝ ආරක්ෂා වෙන්න ඕනේ ජනතාවගෙන් අද. හරිද? ඒ නිසා ගරු කතාම අවසන් වශයෙන් මා කියන්නේ මේ කරන චෝදනාවන් සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා හැබැයි ජනතාව මේ ගෙන යන අරගලය ප්‍රචණ්ඩකාරීත්වයකට තමුන්නාන්සලා මැදිහත් ගෙනියනවා. ඒක නතර කරන්න. හරිද? මේක අපේ රටේ ජනතාව. ඒ නිසා ගරු කතාව අවසන් වශයෙන් කියන්නේ. හරිද? අපි දැක්ක මෙතනත් ප්‍රචණ්ඩත්වය. මේ මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයාට කවුද පහර දෙන්නේ පනලා? මෙතන බෝඩ් එකක් අල්ලන් හිටිය කියලා ගහනවා අර පැත්තෙන් ඇවිල්ලා. හරිද? ඉතින් මෙතන ගහන එක මොකද්ද මේ වෙන්නේ? ඒ නිසා ගරු කතානායකතුමනි මෙන්න මේක අස්සස් අපි දැක්ක මේක අපි දැක්ක නැත ප්‍රචණ්ඩත්වය. මන්ත්‍රීවරුන්ට හැංගිලා මෙතන යන්න වුණා. මන්ත්‍රීවරු හැංගිලා ගිය එක වෙලාවක් මේකදී වට කරා මේ මන්ත්‍රීවරුන්ට ගහන්න. එහෙමයි තමුන්නාන්සලා හැසුරුනේ. මතක තබා ගන්න. ඒ නිසා අද මොකද වෙලා තියෙන්නේ? අද ජනතාවගේ විරෝධය හමුවේ ජනතාවගේ බලපෑම හමුවේ අද පූස්පටව අද කියනවා සාමීය ප්‍රජාතන්ත්‍රවාදය යහපත් කරන්නේ මේ කටවල් වල තිබූ වචනද? මේ කටවල් වල මේ පාර්ලිමේන්තුවේ කවදාවත් කිව්වද? අද තමයි සාමීය ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සාහමිකත්වය පාර්ලිමේන්තුවේ ගරුත්වය අපේ අනාගතය මේවා කිව්වද මේකේ කවදාවත් මේ මන්ත්‍රීවරු කතා කරපුවා නෙවෙයි. කතානායක ඩීවී උපුල් මන්ත්‍රීතුමා ඔබ අවසන් කරා.